Hallelujah. 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 හැමෝම ප්‍රීතියෙන්ද? Are you happy? එක්කෙනාද ප්‍රීතියෙන් ඉන්නේ? Only one person is happy. ප්‍රීතියෙන් ඉන්න අය පොඩ්ඩක් අත උස්සලා හලෙලුයා කියමුද? Can you raise your hand up if you're happy and say Hallelujah. Hallelujah. ස්වාමීන් වහන්සේ ප්‍රශංසා වේවා. Glory be unto God. දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ප්‍රීතිය තියෙනවා. We have the joy in His presence. දෙවියන් වහන්සේගේ අභිමුඛයට එන වෙලාවේ ප්‍රීතියෙන් උන්වහන්සේව නමස්කාර කරන්න අවශ්‍යයි. When we come into His presence, we need to be rejoiced in His presence. හොඳයි. දෙවියන් වහන්සේගේ වචනයට අපි යමු. We're going to go to the Word of God. හැම කෙනෙක්ම නැවතත් ආදරයෙන් පිළිගන්නවා. එතන සභාවට සහභාගීලා ඉන්න හැම කෙනෙක්ම ඒ වගේම විවිධ මාධ්‍යයන් ඔස්සේ අපි නරඹන හැම කෙනෙක්ම අපි ආදරයෙන් පිළිගන්නවා. Once again, I welcome all of you to the Bethany Church, and whoever is watching online, we welcome you too. අපි පෙරලගමු අපේ බයිබල් පිලිප්පි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ Let's turn to our Bible, book of Philippians, chapter 3, 13 14 පද. chapter 13 and 14. පිලිප්පි 3 13 14. සහෝදරයනි මම තවමත් අල්ලාගත්තේ නොසිතමි. නමුත් එකක් කරමි. එනම් පස්සෙන් තිබෙන දේ මතක නැතිකොට ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගෙන යමින් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම් කළ කරා දුවමි. Brothers, I do not consider myself yet to have taken hold of it, but one thing I do, forgetting what is behind and straining forward what is ahead. I press on toward the goal to win the prize for which God has called me heavenward in Christ Jesus. මොනවාද මෙතන කියන්නේ? මම තාම අල්ලගත්තා. මම තාම ඒක අල්ලගෙන ඉවරයි කියලා මම හිතන්නේ නැහැ. What does it say is, I do not consider myself yet to have taken hold of it, නමුත් මම එක දෙයක් කරනවා. but I will do one thing. ඒක තමයි මගේ පිටුපසින් තිබෙන දේවල් මතක නැති කරලා ඉස්සරහා තියෙන දේ බලාගෙන මම ඉස්සරහට දුවගෙන යනවා. Forgetting what is behind and straining forward what is ahead. ඒ උන්වහන්සේගේ අපිව කැඳවලා තියෙන කැඳවීමේ දිනුම්පල කරා අපි දුවමින් ඉන්නවා. This is where we are going to win the prize which God has called us. උන්වහන්සේ අපි හැම කෙනෙක්වම කැඳවලා තියෙනවා යම්කිසි කාරණාවකට. God has called every one of us to a calling. මේ කැඳවීම සම්පූර්ණ කරගන්න මේ කැඳවීම සම්පූර්ණත්වයට දක්වා අපි මේ දුවන දිනුම්පල කරා දුවන ගමනේදී When we are going to fulfill this calling that God has given to us, මෙතනදී කතා කරනවා පිලිප්පිවරුන්ට ඉතාමත් වැදගත් කාරණයක්. one important thing he's talking to the Philippians. ඔබගේ කැඳවීමේ දිනුම්පල කරා දුවන ගමනේදී අනිවාර්යයෙන්ම අපේ ජීවිතේ වෙන්න ඕන කාරණයක් තමයි මෙතනදී පවුල්තුමා කතා කරන්නේ. Paul is speaking one of the important things to do when you go to win the goal. මොකක්ද ඒ කාරණාව? What is that? What is he talking? පිටිපස්සෙන් තිබෙන දේ මතක නැති කරලා මේ ගමන දුවන එක. You have to forget what is behind and you have to run forward. ඔබගේ අතීතය, ඔබගේ පිටුපසින් තිබෙන දේ, ඔබගේ අතීතය, ඔබගේ පහු කරගෙන ආපු දේවල් මතක නැති කරලා ඉස්සරහා අපිට යන්න තියෙන ඉලක්කය බලා ගමන් කරමින් දුවන එක. We have to forget what is behind and what is past, and you have to look forward and you have to run. අපි ගොඩක් අයගේ ජීවිතවල තියෙන ප්‍රශ්නයක් තමයි අපිට ආත්මිකව ඉදිරියට ගමන් කරන්න බැරි. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ අපිට දුන්නා වූ ඒ අරමුණ කරා, දෙවියන් වහන්සේ අපිට දුන්නා වූ සැලැස්ම කරා ගමන් කරන්න බැරි ප්‍රධානම හේතුවක් තමයි මේක. This is one of the big problems all of us are having when we are going forward with the call of God. ගොඩක් අයගේ ජීවිතවල ගොඩක් අය සමහර තැන්වල නතර වෙලා හිර වෙලා ඉන්නවා. ඔවුන්ට එතනින් එහාට ආත්මිකව ඉදිරියට ගමන් කරන්න බෑ. ඒකට හේතුව ඔවුන්ගේ අතීතය ඔවුන්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඉස්සරහට යන්න. In our spiritual life, many people are stuck in one place because they are stuck in the past. අපගේ අතීතය අපිට අමතක කරන්න බැරුව අතීතය අපිට වද දීගෙන අතීතය අපේ ඉදිරියට යන දේවල් වලට බාධා කරගෙන ඉන්නවා. ඒ නිසා දෙවියන් වහන්සේ අපිව කැඳවුවා වූ කාරණේ අපිට ඉෂ්ට කරන්න බැරුව තිබෙනවා. Because our past is making us problems and it is making us stuck in one place, so we cannot fulfill the calling that God has given to us. සමහර විට මේක අපේ ආත්මික ජීවිතවල පමණක් නෙමෙයි අපේ පවුල් වල අපේ පවුල් ජීවිතවලත් මේ අතීතය කියන දේ
අපි අමතක කරලා දාන්න නැතුව ඒකත් එක්ක ජීවත් වෙන්න ගත්තාම අපේ පෞල් ජීවිතවලත් අපේ ආත්මික ජීවිතවලත් එහෙම නැත්නම් අපේ සභාවේ වෙන්න පුළුවන් මේ මොන කාරණයකවත් අපිට ඉදිරියට ගමන් කරන්න බැරිව හිර වෙලා එක තැනක ඉඳ සිද්ධ වෙනවා. Not only in our spiritual life, but in our personal life as well. If we are stuck in the past, if we cannot forget our past, we cannot go forward. ඒක තමයි පාවුල්තුමා මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඉදිරියේ ඉලක්කය බලාගෙන ඉදිරියට ගමන් කරන්න නම් අපි අපේ අතීතය අමතක කරලා තමයි අපි ගමන් කරන්න අවශ්‍ය වෙන්නේ. That is why Paul is saying here, if you want to win the goal, if you want to go forward, you have to forget the past. මෙතන අතීතය කියලා කතා කරනකොට ගොඩක් අය අමතක කරන්න හරිම කැමති දෙයක් තමයි අතීතයේ අපිට අනිත් අය කරපු හොඳ යහපත් දේවල්, දෙවියන් වහන්සේ කරපු යහපත් දේවල්, අන්න ඒ දේවල් නම් අපි ඉක්මනටම අමතක කරලා දානවා. When we think about the past, people like to forget what others have done, the good thing that others have done to them. අතීතය කියලා කතා කරන්නේ ඒ වගේ කාරණාවල් නෙමෙයි. That is not the past. මෙතන කතා කරන්නේ ඔබේ අඳුරු අතීතය එහෙම නැත්නම් අයහපත් අතීතය. When we think about the past, it is the darkness that we had in the past. අපිට ඉදිරියට යන්න බැරුව බාධා වෙන්නේ අපේ අයහපත් හෝ අඳුරු එහෙම නැත්නම් අපිට අසාර්ථකව තිබුණා වූ අතීතයයි. What is making obstacle is that darkness that we had in the past. ඒ අතීතය අපි අමතක කරේ නැත්නම් මෙතන ඉදිරියට ගමන් කරන්න බෑ අපිට. If we do not forget that past, we cannot go forward. අතීතය අමතක කරන්නේ නැතුව ඒක මතකයේ තියාගෙන ඉන්න මනුෂ්‍යයා තුල යක්ෂයා පාලක මැදිරියක් තියාගෙන තමයි ඉන්නේ. If we keep remembering our past and not going forward, the Satan is remembering that to us. ඒ පාලක මැදිරියක් තියාගෙන යක්ෂයා ඕන වෙලාවට යක්ෂයා පාලනය කරන අය පුද්ගලයන්ව මේක පොඩ්ඩක් රිවයින්ඩ් කර කර මතක් කරලා දෙනවා. මෙන්න මේ දේ නුඹේ ජීවිතේ සිද්ධ වුණා. මෙන්න මේ දේ නුඹට ප්‍රශ්නයක් වුණා. මෙන්න මේ ආකාරයට නුඹේ ජීවිතේ වුණා. නුඹ මේ දේවල් කරා කියලා රිවයින්ඩ් කර කර යක්ෂයා අපිට මතක් කරලා දෙනවා අපේ අතීතය අපි අමතක කරන්නේ නැතුව තියාගෙන ඉන්න වෙලාවේදී. Satan is making like a control place. He's trying to control us. He's trying to keep remembering us what we have done in our past. ඒ නිසා අපේ ජීවිතේ අපි අතීතයේ ඒ අඳුරු අයහපත් අතීතය අමතක කරන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ අපිට දුන්නා වූ ඉලක්කය කරා දෙවියන් වහන්සේ අපිට දුන්නා වූ කැඳවීම සම්පූර්ණ කරන පිණිස ඉදිරියට අපි ගමන් කරන්න නම්. So if we need to fulfill the calling that God has given to us, we need to forget that darkest past. මම කතා කරන්න යනවා කාරණාවල් කීපයක් අතීතයේ මොන වගේ දේවල්ද අපි අමතක කරන්න අවශ්‍ය කියලා. I'd like to speak few points. What are the things that we need to forget? පළවෙනි කාරණාව The first point, අතීතයේ අපේ පාප අපි අමතක කරලා දාන්න අවශ්‍යයි. we need to forget all our sins in the past. යෙසායා පොතේ 43:25 කියනවා Book of Isaiah chapter 43:25 says, මම මානිසා නුඹේ පාපවල් සිහි නොකොට නුඹේ වරද මකා දමන තැනන් වහන්සේය. I am he who blots out your transgressions for my own sake and remembers your sins no more. ස්වාමීන් වහන්සේ කියනවා අපේ වරද උන්වහන්සේ මකලා දාලා ඒ වරද අමතක කරලා දාන්නව තැනන් වහන්සේ උන්වහන්සේ. God says he blots out our transgressions and he will wipe away all our sins. අපි අපේ පාපය අපේ වරද නැවත නැවත අපි මතක් කර කර ඉන්න අවශ්‍ය නැහැ. මොකද උන්වහන්සේ අපේ වරදට අපේ පාපයට සමාව දෙන්නව දෙවියන් වහන්සේ. We do not keep remembering our sins because our God is forgiving. අතීතයේ ඔබේ මගේ ජීවිතයේ සිදුවන දේවල් අපි නැවත නැවත මතක් කර කර ඒ නිසා දුක් වෙවි ඉන්න අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේ අපේ පාපයට සමාව දුන්නව තැනන් වහන්සේ. We do not need to think about all our sins in the past and be sad about it because God has already forgiven us. ගොඩක් වෙලාවට පවුලේ මොන හරි යම්කිසි දෙයකට පොඩි භාර්යාව ස්වාමි පුරුෂයා අතර පොඩි බහිම් බස් වීම ඇති වුණොත් If we have like problems between the wife and the husband, ගොඩක් වෙලාවට මේ ස්වාමි පුරුෂයන්ට නම් වැඩිය මතක නැහැ පරණ දේවල්. the husband tend to forget. They don't remember. බොහෝ විට භාර්යාවන් මතක තියාගෙන ඉන්නවා මේ ඔයා මෙන්න මේ අවුරුද්දේ මේ දවසේ මේ වෙලාවේ මෙන්න මෙහෙම ඔයා මට කිව්වා කියලා ඔන්න මතක් කරලා දෙනවා. But wife always keep remembering the things this day, this time you had done something like this. අපේ ජීවිතේ සමහර වෙලාවට අපේ පවුල් වලත් එහෙම නැත්නම් අපේ ජීවිතේත්
අපිට ඉදිරියට යන්න බැරුව සමහර තැන්වල ප්‍රශ්න ඇති වෙන්න හේතුව තමයි අර දේවල් අපි මතකයේ තියාගෙන ඉන්න එක. This is the main problem, that we cannot go forward as a family because we keep remembering the mistakes we have done in the past. අපේ පාපේ අපි මතකයේ තියාගෙන අපි දුක් වෙනවා. මේක මගේ අතින් සිදු වුණා, මෙහෙම වැරද්දක් මගේ අතින් සිදු වුණා, මම මේ ආකාරයේ වැරදිකාරයෙක් කියන එක. We tend to think about ourselves, I have done this sin, I have done this mistake, and I am a sinner. අපි මොන හරි දෙයක් කරන්න යනකොට දෙවියන් වහන්සේත් එක්ක යම්කිසි දෙයක් කරන්න යනකොට දෙවියන් වහන්සේ තුල යම්කිසි තීරණයක් ගන්න යනකොට When we do something for God, when we're going to take a decision for the Lord, අර දේවල් අපේ ඔළුවේ තියෙන නිසා යක්ෂයා අපිට ඒ දේවල් මතක් කරලා දෙනවා. නුඹට මේ දේ කරන්න බෑ. නුඹ මේකට සුදුසු නෑ. නුඹට මේක දිගටම කරගෙන යන්න බෑ. ඇයි? නුඹ මෙන්න මේ වගේ පව්කාරයෙක්, මෙන්න මේ වගේ පාපයක් කරපු පුද්ගලයෙක් කියලා. Satan is trying to remember us all the sins that we have done, all our mistakes, and he keeps telling us you cannot do this in the future. අපි අපේ පාපයන් අමතක කරලා දැම්මේ නැත්නම් අපි අපේ පාපයන් අයින් කරලා දැම්මේ නැත්නම් ඒ පරණ වැරදි පරණ පාප අපි අතින් සිදුුනේ ඒ දේවල් අමතක කරලා දැම්මේ නැත්නම් අපිට ඉදිරියට යන්න අමාරුයි ඒ දේවල් සමග. If we cannot forget all the sins and all our transgressions in the past, it's impossible for us to go forward. 1 යොහන් 1:9 කියනවා 1 John chapter 1 verse 9 says, අපේ පාපවල් කියා දෙමුණන් අපේ පව් අපට කමා කරන්නටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්නටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. If we confess our sins, he is faithful and just and will forgive us our sins and purify us from all unrighteousness. අපේ පාප අපි උන්වහන්සේ ඉදිරියේ කියන දෙන වෙලාවේ උන්වහන්සේ අපේ පාපයට සමාව දෙන්න ධර්මිෂ්ඨව ඉන්නවා. When we confess our sin unto the Lord, he is right. His righteousness is just to forgive our sins. ඔබට ඔබේ පාපය අමතක කරන්න බැරි නම් ඔබේ පාපයට ඔබ තාම සමාව අරගෙන නැත්නම් දෙවියන් වහන්සේ ඉදිරියේ අපිට පුළුවන් ඒ පාපය කියලා දීලා උන්වහන්සේ ඉදිරියේ අපේ පාපයට සමාව ගන්න. If you do not confess your sin, you can confess your sins and God will forgive you. උන්වහන්සේ ඉදිරියේ අපි සමාව ගත්තට පස්සේ යක්ෂයාට ඉඩ හරින්න එපා. ඔබේ ජීවිතේ නැවත නැවත ඒ පාපය ඔබට මතක් කරලා දීලා ඒ පාපය නැවත නැවත ඔබේ මනසට දාලා ඉවර වෙලා ඔබේ ඉදිරියට යන ගමනට බාධා කරන පිණිස. After we receive the forgiveness from the Lord, do not let Satan to remember all the past sins and all the sins that God has already forgiven you. උන්වහන්සේ පූජා වුණේ අපේ පාපය නිසායි. God has sacrificed for our sins. එහෙනම් ඒ තුලින් උන්වහන්සේ අපිට දීලා තියෙනවා ඒකට සමාව අරගන්න උන්වහන්සේගේ කරුණාව. So God has given us a special grace. එනවා ඔබ උන්වහන්සේගේ පාද පාමුලට ගිහිල්ලා ඒ පාපයට සමාව ගන්න වෙලාවේදී උන්වහන්සේගේ පාද පාමුල ඔබගේ වරද ප්‍රකාශ කරලා සමාව ගත්තට පස්සේ අපි ඒක මතකයේ තියාගන්න අවශ්‍ය නැහැ. When you come unto God's feet and when you receive the forgiveness, you don't need to no more remember all the sins. ඔබ සමාව අරගෙන තවමත් ඒ පාපයන් ඔබේ මතකයේ තියාගෙන ඉන්නවා නම් ඒක දෙවියන් වහන්සේ අපිට දුන්නා වූ ඉලක්කයට යන ගමන තුර එහෙම නැත්නම් මේ තරංගයේදී ඉදිරියට යන්න අපිට බාධාවක් වෙනවා. After you receive the forgiveness, you will still keep remembering your sins. It is going to be an obstacle to go to the will of the God. එනිසා මුලින්ම අපේ ජීවිතයේ අපේ පාපවලට අපි සමාව දෙවියන් වහන්සේගෙන් සමාව ලබලා ඒවා අමතක කරලා දාන්න අවශ්‍යයි. So the first thing is we need to receive the forgiveness from our God to our sins, and we need to forget. අපි අපිටම සමාව දී ගන්න අවශ්‍යයි මුලින්ම. We need to forgive ourselves first. අපේ අතීතයට මුලින්ම අපි සමාව දීලා ඒක අයින් කරලම දාන්න අවශ්‍යයි. We need to forgive our past and our sins, and we have to forget. එහෙම නොකරුවා නම් අපිට ඉදිරියට ගමන් කරන්න අමාරුයි. If we cannot do that, we cannot go forward. දෙවැනි කාරණාව The second point, අතීතයේ අසාර්ථකත්වයන් අපේ ජීවිතේ අපි අමතක කරලා දාන්න අවශ්‍යයි. we need to forget all our unsuccess in our past. 2 කොරින්ති 12:9 2 Corinthians chapter 12 verse 9. උන්වහන්සේද මාගේ කරුණාව නුඹට සෑහේය. මක්නිසාද දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණ වන්නේ යයි මට කීසේක. එබැවින් ක්‍රිස්තුස් වහන්සේ ශක්තිය මා කෙරෙහි පිහිටන පිණිස මාගේ දුර්වලකම් ගැන ඊතා සන්තෝෂයෙන් පාරට්ටු කරගන්නෙමි. But he said to me, my grace is sufficient for you, for my power is made perfect in weakness. මොනවාද මෙතනදී කියන්නේ? What is saying here?
අපේ දුර්වලකමේදී උන්වහන්සේගේ කරුණාව අපිට සෑහේ. Our God's grace is sufficient for us in our weakness. අතීතයේ අපි ගත්ත වැරදි තීරණ එහෙම නැත්නම් අපෙන් සිදුනව වැරදි කාරණාවල් එහෙම නැත්නම් අපි ගමන් කරව වැරදි මාර්ග ගැන අපි කල්පනා කරමින් ඉන්නවද වෙන්න පුළුවන්. We maybe think about all the wrong decisions we have taken, all the wrong paths that we have gone through in the past. අපි අතීතයේ සිදුනව වැරදි දේවල් අසාර්ථක වුණාව තැන් අපි අතීතයේ අසාර්ථකව වැටිලා ගියාව තැන් අපි කල්පනා කර කර ඒ ගැන හිතමින් ඉදිරියට යන්න බැරුව අපි ඉන්නව වෙන්න පුළුවන්. We may be thinking about all unsuccessful decisions and all the paths, and we might stay in one place that we cannot go forward. මෙතනදී ස්වාමීන් වහන්සේ කියනවා මගේ කරුණාව නුඹට සෑහෙනවා. But God is telling us, my grace is sufficient for you. අපිට ගොඩක් දේවල් වෙලා තියෙන්න පුළුවන්, ගොඩක් අතීතයේ අසාර්ථකම් වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතීතයේ අපිට සාර්ථක කරගන්න ඕන කියලා උත්සාහ කරලා ගත්ත තීරණ ගොඩක් දේවල් අසාර්ථකව වැටිලා ගිය තීරණ වෙන්න පුළුවන්. We may have taken many decisions that didn't come well. We may have done things that didn't come out well in our lives. අපේ ජීවිතේ අපි තාම මේ අසාර්ථකත්වයක් ගැන කල්පනා කර කර අසාර්ථකත්වයන් ගැන මතක් කර කර ඒ දේවල් තාම හිතේ තියාගෙන අපි ගමන් කරමින් ඉන්නවා නම් දෙවියන් වහන්සේ දුන්නා වූ ඉලක්කයට යන්න අපිට අමාරුයි. But if we still thinking about that, all the unsuccess and all the wrong decisions, we cannot go forward. සමහර වෙලාවට අපි උත්සාහ කරනවා මේක හරිය අමතක කරලා දානවා මේක මෙතනින් ඉවරයි හැමදේම මේ ඔක්කොම අමතක කරලා දාමු කියලා. Sometimes we may think, let's forget all that and we will stop thinking about this. නමුත් නැවත නැවත යම්කිසි කාරණාවලදී අපේ අසාර්ථකත්වයන් අපි මතක් කර කර ඒ ගැන දුක් වෙවි ඉන්නවා. But sometimes in certain situation, we still thinking about that, and we will be sad about that. ඉස්සර මේ ගෑනු ළමයි පිරිමි ළමයි යාළු වෙලා ඉන්නකොට යාලා ලියුම් හුවමාරු කරගන්නවා. In the past days when the girls and boys they have relationships, they tend to exchange letters. එහෙම දීලා තියෙනවනේ. Have you done that? කවුරුත් දීලා නැද්ද ලියුම්? දැන් නම් දෙන්නේ නැහැ. දැන් නම් මේ WhatsApp හරි මොන හරි මැසේජ් තමයි කරන්නේ. These days it's always WhatsApp and messages. නමුත් ඉස්සර ලියුම් තමයි හුවමාරු කරගත්තේ. But in the old days we exchanged letters. ඉතින් මේ සම්බන්ධතාවයේ කාලයක් ගියාට පස්සේ සමහර විට ඒ සම්බන්ධතාව තියෙන්නේ නැහැ සම්බන්ධතාව කැඩිලා යනවා. So by the time some of the relationships they don't stay longer. මේ කැඩිලා ගියාම මොනවද වෙන්නේ? ඔන්න එතන හරි පරණ දේවල් ඔක්කොම අමතක කරලා දානවා. මේ දේවල් මගේ ජීවිතේ ආයේ නැහැ කියලා ඒ දුන්න ලියුම් ඔක්කොම මොනවද කරන්නේ? මේවල පුච්චලා දානවා. So when they break up, they will think this is not going to be any longer, so they will burn all the letters. මේ ලියුම් පුච්චනකොට මොනවද කරන්නේ? What you will do when you burn the letters? මේ ලියුම පුච්චන එක ෆොටෝ එකක් අරන් තියා ගන්නවා මතක් වෙන්න. You take a picture of that you are burning all the letters and you will keep it to remember. අපේ ජීවිතේත් අපි අසාර්ථකත්වයන් අපි අමතක කරලා දාන්න යන්නේ ඒ වගේ තමයි. This is the same way that we forget all unsuccessful in our lives. අපි අසාර්ථක වෙලා වැටිලා ගිය තැන් අසාර්ථක වුණ තැන් මොනවාද අපි අමතක කරනවා කියලා මොන හරි පොඩි දෙයක් තියා ගන්නවා අපේ ජීවිතේ සමහර තැන් වල මතක් කර කර ඉන්න මේ ගැන දුක් වෙවි ඉන්න. The times, the moments that we have been unsuccessful or we fell, we keep a photo just like that to remember our past. ඔබේ ජීවිතේ අසාර්ථකත්වයන් සම්පූර්ණයෙන්ම අපි අමතක කරලා දාන්න අවශ්‍යයි. We need to completely forget the unsuccess in our lives. ඒකට හේතුව රෝමාටේ 28 කියනවා. The reason is the book of Romans chapter 8:28. හොඳටම දන්න පදයක්. Everybody knows. මොනවද කියන්නේ? තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව දනිමුව. And we know that all things work together for good to them that love God, to them who are called according to his purpose. Hallelujah. 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 හැමෝම හැරිලා නේද ඉන්නේ? Are you all awake? Hallelujah. Hallelujah. අපේ ජීවිතයේ අසාර්ථකත්වයන් යහපත් පැත්තට හරවන්න ඒවා සාර්ථකත්වයට වෙනස් කරන්න අපි අදහන්නව දෙවියන් වහන්සේට පුළුවන්. All unsuccess to make it to a good thing, our God is able. ඔබේ ජීවිතේ අසාර්ථක වුණ තැන් මතක් කර කර ඔබේ ජීවිතේ අසාර්ථකව නැති වෙලා ගිය තැන් මතක් කර කර අපේ ජීවිතේ අතීතය මතක් කර කර අපි ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. We don't need to keep thinking about our unsuccess and our old things. We don't need to keep thinking about that. ඔබේ අසාර්ථක අතීතය අමතක කරලා දාලා අපේ අනාගතයේ ඉලක්කය ගැන බලාගෙන අපි ගමන් කරන වෙලාවේදී ඒ අසාර්ථක අතීතයම අරගෙන දෙවියන් වහන්සේ වෙනස් කරලා දෙයි යහපත් ආකාරයට අපේ අනාගතය වෙනුවෙන්. When we forget our past and when we keep going forward, God is using that past to give glory to the God
when we go into the will of the God. ඔබ අසාර්ථක වුණ තැනම දෙවියන් වහන්සේ අරගෙන ඔබට හරවලා දෙයි නැවත සාර්ථකත්වය කරා ඔබ ගමන් කරන පිණිස. The same unsuccessfulness in your life, God will use it to go to forward and to make the goal in his life. God to make the goal. යෝසෙෆ්ගේ ජීවිතය අපි අරන් බැලුවොත් When we take the life of Joseph, හැමෝම දන්නවා ඔහුගේ ජීවිතය කොයි ආකාරයෙන්ද ගමන් කරේ කියන එක. we know how his life has gone through. ඔහු හොඳට තාත්තා ළඟ ඉඳගෙන සැපට හිටපු තරුණයෙක්ව හිටියා. He had a good, wealthy life with his father. මේ අයියලා මොනවද කරේ? ඔහු අරගෙන ගිහිල්ලා ඔහුව ලිඳකට දැම්මා. What his brothers did, they took him to a well and put him into a well. ඊට පස්සේ ඔහු අරගෙන වහල්ලෙක් හැටියට ඔහු විකුණලා දැම්මා. And then they sold him as a slave. ඊට පස්සේ ඔහු ගිහිල්ලා මේ වහල් සේවය කරන්න පටන් ගත්තා. He had to do slavery to another people. ඉතින් මෙතනදී ඊට පස්සේ ඔහුට හිරගෙදරට යන්න සිද්ධ වුණා. And then he had to be in the prison. ඊට පස්සේ නැවත එතනින් එළියට ඇවිල්ලා තමයි ඔහුව යම් තැනකට එසෙව්වේ දෙවියන් වහන්සේ. After he come out of the prison, God has lifted him up to another place. ඔහුගේ ජීවිතයේ මේ තරුණ කාලේ ඉඳන්ම ඔහුගේ ජීවිතයේ අසාර්ථකත්වයම තමයි තිබුණේ. In his young life, mostly he had all the unsuccessful things in his life. එදා සහෝදරයෝ ඔහුව ලිඳකට දාලා මේ වහල් සේවයට ඔහුව විකුණපු එක තමයි දවසක දෙවියන් වහන්සේ හරවලා ඔහුට දුන්නේ රජතුමාගේ දෙවනි තැන ඉන්න හැටියට ඔහුව ඔසවන පිණිස. He had to go, the brothers had put him into a well and he had to go into the prison. All these unsuccessful things in his life, God has used him to lift him up. ඔහුගේ අසාර්ථකත්වයන් ඔහු දිගටම අසාර්ථකත්වය තමයි ඔහුගේ ජීවිතය අවුරුදු ගණනාවක් තිබුණේ. So many years he had to face all the difficulties in his life. පොඩ්ඩක් දකිනවා පොඩි සාර්ථකත්වයට ගමන් කරන ඔන්න මේ වහල්ලුන් අතර නායකයෙක් හැටියට ඔහුව පත් කරා. Only a little thing he had been lifted up while he was in the slavery. He has become a leader. ඔහු පොඩ්ඩක් හිත හදාගෙන ඉන්න ඇති. He maybe made his mind up. නමුත් නැවත ඔහුට හිරේට යන්න සිද්ධ වුණා. But again he had to go to the prison. ඔහු බලන ඔහු කරන හැම කාරණාවක් තුළම ඔහුට සාර්ථකත්වය දකින්න ලැබුණේ මේ හැම දෙයකම අසාර්ථක පැත්තට තමයි ඔහුගේ ජීවිතය ගියේ. He couldn't see any success whatever he was doing. නමුත් මේ ඔහුගේ ජීවිතයේ තියෙන අසාර්ථකත්වයම අරගෙන දෙවියන් වහන්සේ ඔහුගේ ජීවිතය සාර්ථක වෙන්න ඒක පාවිච්චි කරා. But God has used the unsuccessfulness in his life and he has used it to make it to become a leader. ඔහුගේ ජීවිතයේ මේ හැම අසාර්ථක පැත්තක්ම දෙවියන් වහන්සේ සාර්ථක පැත්තට හැරෙව්වා. All these bad decisions, God made it to a good future. හැබැයි ඔහු ඒ අසාර්ථක අතීතය මතක් කර හිටියේ නෑ කවදාවත්. But he did not keep remembering all that unsuccessful in his life. ඔහු ඔහුගේ අසාර්ථක අතීතය සම්පූර්ණයෙන්ම අමතක කරලා දැම්මා. He completely forgot that unsuccess. ඔහු ඔහුගේ පළවෙනි පුතාට නම තිබ්බා මනස්සේ කියලා. His first son he named Manasseh. මොකක්ද ඒකේ තේරුම? What is the meaning? දෙවියන් වහන්සේ මගේ අතීතය අමතක කරන්න සැලැස්සුවා. God, let me forget my past. මගේ අසාර්ථක අතීතය දෙවියන් වහන්සේ මාව අමතක කරන්න දෙවියන් වහන්සේ මට උදව් කරා කියලා. God, help me to forget my unsuccessful past. ඔහු අසාර්ථකත්වය තුල ගමන් කරලා දෙවියන් වහන්සේ ඒ දේම පාවිච්චි කරලා ඔහුව සාර්ථක තැනකට ගෙනාවා. God had to let him go through this and God made him successful. ඔහු අසාර්ථකත්වය මතක් කරගෙන ඒක ගැන දුක් වෙවි ඒ ගැන හිත කල්පනා කර හිටියේ නෑ. He did not keep remembering the unsuccess in his life. ඔහුගේ ජීවිතයේ ඊළඟ පියවර තමයි ඔහු කල්පනා කරගෙන ගමන් කරේ. He was thinking about the next step in his life and he walked with God. දාවිත ගත්තාම රජකමට ඇවිල්ලා ආලේප කරනවා මේ බැටළුව බලාගෙන හිටපු කොල්ලෙක්ව. When we think about David, he's been anointed while he was looking after sheep. රජ කරන්න තරම් සුදුසුකමක් නෑ ඔහුට. He didn't have any qualifications to become a king. ඔහු දන්නේ දේවල් කොහොමද පාලන ක්‍රමවල් කොහොමද කරන්න කියලා. He did not know how to become a leader or a king. ඔහුට ආලේප කරලා ටික දවසක ඉඳලා ඔහුට මොනවද කරන්න සිද්ධ වුනේ? එහෙට මෙහෙට දුවන එක තමයි ඔහුට කරන්න සිද්ධ වුනේ. After he's been anointed, what he had to do, he had to run here and there. දෙවියන් වහන්සේ රජකමට තමයි ඔහු ආලේප කරේ. නමුත් ඔහුගේ ජීවිතේ මොනවද වෙන්නේ? මේ සාවුල්ගෙන් බේරෙන්න හැමතැනම දුවනවා. God anointed David to become a king, but he had to run here and there to save his life from Saul. ඔහු රටින් රටට දුවනවා තැන් වල හැංගෙනවා සමහර තැන් වල ගිහිල්ලා පිස්සෙක් වගේ රඟපානවා. He had to run from place to place and sometimes he had to act like a madman. දෙවියන් වහන්සේ මේ හැම දෙයකින්ම ඔහුගේ ජීවිතයට යම්කිසි දේවල් උගන්වලා ඔහුව පරිණත භාවයට පත් කරලා රජෙක් හැටියට උන්වහන්සේ ගෙනාවා. When David go through all these things, God has teaching him certain things and make him mature person and then he could become a king. ඔබේ ජීවිතේ වෙන්නව අසාර්ථක හැමදේම අමතක කරලා දාන්න ඔබේ ජීවිතේ.
You have to forget all the unsuccess in your life. අසාර්ථකත්වය මතක් කර කර අසාර්ථකත්වය ගැන දුක් වෙවි ඉන්න එපා ජීවිතේ. Do not think about, keep thinking and keep remembering the unsuccess in your life. ඒක අපේ ජීවිතේ අපිට ඉදිරියට යන්න බැරුව ලොකු බාධාවක් වෙනවා. It's going to be an obstacle that you cannot go forward. අසාර්ථකත්වය අමතක කරලා දාලා දෙවියන් වහන්සේ අපිව කැඳෙව්වා කැඳවීම කරා දුවන පිණිස ඒ කෙරෙහි අපේ ඉලක්කය තබා ගන්න වෙලාවේ අපේ අසාර්ථක ජීවිතය දෙවියන් වහන්සේ අපිට මාරු කරලා දෙයි සාර්ථකත්වය කරා. God will use this unsuccessful in your life to go through and to become the winner person. ඒ තමයි රෝම පොතේ කියන්නේ අපේ අයහපත් දේවල් අපි අයහපත් කියලා හිතන හැමදේම දෙවියන් වහන්සේට පුළුවන් අපි වෙනුවෙන් යහපතට මාරු කරලා දෙන්න. That is why the book of Romans says, whatever we think is unsuccessful and bad, God will turn it into a good. හලෙලූයා. Hallelujah. තුන්වෙනි කාරණාව The third point. අතීතයේ අපේ ජීවිතේ ලැබුවා වූ සමහර ආශිර්වාදයන් අපි අමතක කරලා දාන්න අවශ්‍යයි. අපේ ජීවිතේ අපි ලැබුවා වූ සමහර සතුටු වීම Some of the good things, some of the happy things that we had in our past, we need to forget. මේ සතුටු වීම කියලා කියන්නේ මොනවාද? What is the things that made us happy? මේ කියන්නේ යහපත් අපේ ජීවිතේ සිද්ධ වුණා වූ යහපත් කාරණාවල් නෙමෙයි. Not the good things that had happened in our lives. අපි බලමු ගණන් කතාව 11:5-6. Let's turn to the book of Numbers, chapter 11, 5, 6. ගණන් කතාව 11:5-6. Numbers 11, 5, 6. මිස්රයේදී අප නොමිලේ කෑවා වූ මාළුද පිපිඤ්ඤාද කොමඩුද කුඩා ලූණුද සුදු ලූණුද අපිට මතක් වෙයි. නමුත් දැන් අපේ ශරීර වේලී ගොස් තිබේ. නමුත් කිසිම දෙයක් නැත. මේ මන්නා විස වෙන කිසි දෙයක් අපේ ඇස් සමුවේ නැතයි කිව්වෝය. We remember the fish we ate in Egypt at no cost, also the cucumbers, melons, leeks, onions and garlic. But now we have lost our appetite. We never see anything but this manna. ඔබට තේරෙන්නේ නැතිද මම මොනවද මේ කතා කරන්න යන කාරණාව කියලා? Now you understand what I am speaking. දෙවියන් වහන්සේ මොවුන්න වහල් කමක ඉඳලා අවුරුදු ගානක දුක් විඳගෙන හිටපු ජීවිතෙන් එළියට අරගෙන ආවා. God has taken these Israelites from so many years of slavery and they have been taken out from that place. ඔවුන් කතා කරාද දෙවියන් වහන්සේ අපිව වහල් කමේ ඉඳලා නිදහස් කරගෙන එළියට ආවා. වහල් කමේ අපි දුක් විඳ ගොඩක් ඒ දුක අපිව නැති කරලා දෙවියන් වහන්සේ එළියට ගෙනාවා කියලා. They were telling like God has taken us from all these bad times, all our sufferings. එයාලා කතා කරේ නෑ ඒ කාරණාවල්. They did not speak about that. නමුත් ඒ වෙනකොට ඔවුන් කතා කරේ මොනවාද? ඒ කාලේ ඔවුන් කාපු දේවල්, රස විඳපු දේවල්, ඒ කාලේ ඔවුන් ලැබුවා වූ ඒ සතුටු දේවල්. But instead they were thinking about all the good things, all the good food that they had in Egypt. අපේ ජීවිතේ සමහර වැරදි තැන්වල, සමහර අයහපත් තැන්වල, සමහර අධර්මිෂ තැන්වල අපි හිර වෙලා ඉන්න කාලය තුලදී Sometimes when we are stuck in all our unrighteousness and all our bad decisions in our past, ඒ වගේ දේවල් වලට අපේ ජීවිතේ වහල් වෙලා ඉන්න කාලය තුලදී දෙවියන් වහන්සේ අපිව නිදහස් කරලා එතනින් එළියට ගේනවා. when we are slave to our sin, God has made us freedom and God is taking us out from that place. මේ එළියට ගෙනාවට පස්සෙත් අපි මොනවද කරන්නේ? අර අයහපත් කාලේ අපි ලැබුවා වූ සතුටවල්, අයහපත් කාලේ අපේ ජීවිතේ ලැබුවා වූ දේවල් අපි නිතරම මතක් කරමින් ඉන්නවා අපේ ජීවිතේ. Even after God has taken us out from that bad place, we still tend to think about all the things that we had when we are in that place. ඒ අතීතයට අපි ඒ අතීතය අමතක කරලා දාන්නේ නැහැ සම්පූර්ණම අපේ ජීවිතය තුල. We do not completely forget about that past. අපි ඒ දේවල් මතක් කර කර ඉන්න දෙවියන් වහන්සේ අපි වෙනුවෙන් කරපු දේ අපිට අමතක වෙලා යනවා. If we keep remembering those things, we are going to forget what God has done in our lives. ඒ විතරක් නෙමෙයි ඉදිරියේදී මොකද්ද අපේ ජීවිතේ ඉලක්කය කරා අපි යන්න ඕන දෙවියන් වහන්සේ අපිව අතනින් ගෙනාවා නම් මේ ඉලක්කය කරා අපිව ගෙනියනවා කියන කාරණාවත් අපේ ජීවිතේ අමතක වෙලා යනවා. Not only that, we are going to forget the aim, the goal that God has given to us in our lives. මොකද අපි මතක තියාගෙන ඉන්නේ අපේ මනසේ තියාගෙන ඉන්නේ ඒ පරණ අතීතයේ තිබුණ කාරණාවල් ඒ කාලේ අපි රසවින්ද දේවල් ඒ කාලේ අපේ ජීවිතයට යහපත් කියලා අපි හිතාගෙන අපි ලබාගත් දේවල්. Why? Because we always think about all the nice things, all the good and the happy things that we had in our past. ඒ අතීතයේ අපේ ජීවිතයේ දේවල් අමතක කරලා දාන්න අවශ්‍යයි. But we need to forget all that in our past. ඒ දේවල් අමතක කරේ නැත්නම් අපිට අපේ ජීවිතේ ඉදිරියට ගමන් කරන්න අමාරුයි දෙවියන් වහන්සේ දුන්නා විලක්කය කරා. If we do not forget all that things, we cannot go to the goal that God has given in our lives. ඒ වගේම ඊළඟ කාරණාව හතරවෙනි කාරණාව And the fourth point, අනිත් අය අපිට කරපු වැරදි අපි අමතක කරන්න අවශ්‍යයි. we need to forget all the mistakes that others has done to us. මතෙව් 6:12 The book of Matthew, chapter 6,
verse 12. අපේ නායකාරයන්ට අප කමා කළාක් මෙන් අපේ ණයත් අපට කමා කළ මැනව. And forgive us our debts as we forgive our debtors. යේසුස් වහන්සේ යාඥා කරන්න ක්‍රමයක් උගන්වනවා. God is teaching us how to pray. මේ යාඥා කරන ක්‍රමය උන්වහන්සේ අපිට අපේ පාපයට සමාව ගන්න උගන්වන ක්‍රමය තමයි මේක. This is the way that God is teaching us how to forgive others, අපේ පාපයට අපිට සමාව ගන්න උගන්වන එක. to receive the forgiveness to our sins. අපේ පාපයට අපි සමාව ගන්න මොනවාද කරන්න කොහොමද අපි යාඥා කරන්න ඕන දෙවියන් වහන්සේට? How do we have to pray to receive forgiveness for our sins? ස්වාමිනී මට වැරදි කරපු අයට මම සමාව දුන්නා වගේ ස්වාමිනී ඔබ වහන්සේ මගේ පාපයටත් සමාව දෙන්න. Lord, and forgive us our debts as we forgive our debtors. අපිට වැරදි කරපු අයට අපි සමාව දුන්නා වගේ අපිට සමාව දෙන්න කියලා තමයි යාඥා කරන්න ඕන. So we have to pray as we forgive others. Lord, forgive us. ඒක තමයි උන්වහන්සේ ඉගැන්වුවේ සමාව ගන්න යාඥාවේ ක්‍රමේ. That is how the way that God was teaching us to receive forgiveness. අපේ ජීවිතේ අපිට වැරදි කරපු අයට අපිට සමාව දෙන්න බැරුව ඉන්නවා නම් If we cannot forgive others for the mistakes they have done in our lives, අපිට සමාව ගන්න උන්වහන්සේ ඉදිරියට ගිහිල්ලා අපිට යාඥා කරන්නත් බෑ. we cannot go in front of God and ask the forgiveness from God. අපේ වැරදි වලට සමාව වෙන්න කියලා උන්වහන්සේගේ පාදපාම වලට අපිට ගිහිල්ලා යාඥා කරන්න බෑ ස්වාමිනී මගේ වැරද්දට සමාව දෙන්න කියලා. We cannot go in front of God and ask, please Lord, forgive me for my sin. ඇයි අපිට ක්‍රමේ දීලා තියෙන්නේ යාඥා කරන්න ස්වාමිනී මම මෙයාලට සමාව දුන්නාන්නේ ඒ වගේ මට සමාව දෙන්න. Why the way God was teaching us is forgive us our debts as we forgive our debtors. එපිස 4:32 Book of Ephesians chapter 4:32. නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ නුඹලාට කමා වුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමා වෙන්න. And be ye kind to one another, tender-hearted, forgiving one another, even as God for Christ's sake hath forgiven you. කොහොමද කමාව දෙන්න කියලා තියෙන්නේ? How we need to forgive others? අපි කල්පනා කරලා බලන්න අවශ්‍යයි කවුරු හරි අපිට වැරද්දක් කරලා අපිට සමාව දෙන්න බැරුව ඉන්නවා නම් අපි මොන වගේ පව්කාරයන්ව අයහපත් මිනිස්යන්ව ඉද්දිද දෙවියන් වහන්සේ අපිට සමාව දුන්නේ. We need to think about when somebody done us something wrong and we cannot forgive us, we have to think about how we were when God is forgiving us. එච්චර පව්කාරයන්ව එච්චර වැරදිකාරයන්ව ඉන්න අපිට දෙවියන් වහන්සේ සමාව දුන්නා නම් අපිට බැරිද අපිට වැරදි කරන කෙනෙක්ට සමාව දෙන්න. When we are in sin and unrighteousness, God has forgiven us. So why can't we forgive others who has done sin against us? ඒක තමයි එපිස පොතේ කියන්නේ. That is why the book of Ephesians උන්වහන්සේ says, අපිට සමාව දුන්නා උන්වහන්සේ අපි ලොකු බොහෝ පව්කාර ජීවිතයක් තුල ඉන්න වෙලාවේ. God has already forgiven us when we have a sinful life. එහෙනම් ඔබට වැරදි කරන කෙනාටත් ඔබට සමාව දෙන්න පුළුවන්කම තියෙන්න අවශ්‍යයි. So that you could be able to forgive those who sin against you. ඔබ පෙරලන්න එපා මතෙව් 18 වෙනි පරිච්ඡේදයේ 21 ඉඳලා 33 වෙනකන් යම් උපමාවක් කියලා තියෙනවා. In Matthew chapter 8, there is one parable in the Bible. එක් මිනිහෙක් හිටියා ඒ මිනිහයා ඔහුගේ ස්වාමියාට ලොකු මුදල් ණයව සිටියා. There was one man, he owed some big amount of money to his master. ඔහු ඒ ස්වාමියා ඒ වෙනුවෙන් ඔහුට දඬුවම් කරන්න සූදානම් වෙනකොට ඔහු අඬා වැටෙනවා ස්වාමියා ළඟ. His master was going to punish him, and then he kneeled down in front of the master. ස්වාමියා කිව්වා හරි නුඹේ සියලු ණය මම නුඹට කමා කරලා දානවා නුඹ සමාදානෙන් යන්න ගිහිල්ලා පවුලත් එක්ක සතුටින් ඉන්න. And the master said, I will release all your debts, you can go to your family and you can live your life. මේක ලොකු මුදලක් තමයි ඔහු ණයව හිටියේ. It is a big amount that he owed to the master. ඔව් මගේ යනකොට ඔහු හම්බෙනවා ඔහුට පොඩි මුදලක් ණයව ඉන්න කෙනෙක්ව. When he was on the way home, he met a man that owed him a small amount of money. ඔහු මොනවද කරන්නේ මෙහෙනවා කියලා අඬ ගහලා අරගෙන And then he called this man, come here. මට ණය තියෙන දේ අනිවාර්යයෙන්ම ඔබලා ගෙවලා දාන්න ඕන නැත්නම් මම ඒකට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා. You definitely need to pay that money that you owe me, and then otherwise I will do something. ඒ අය ඔහුට පොඩි මුදලක් ණයව හිටපු මිනිස්සයාට විරුද්ධව මේ මිනිස්සයා ක්‍රියා කරා ඒ අවස්ථාවේදී. He was going to act for the small amount of money that this man owed to him. මේක ආරංචි වුණා අර මුලින්ම ණය වලින් ඔහුව නිදහස් කරපු පුද්ගලයාට. And that his master heard about this incident. ඔහු අඬ ගහලා කිව්වා And he called this man. මම නුඹට ලොකු මුදලක් තිබුණ ණය සමාව දුන්නා නුඹට. I forgiven you for this big amount of money that you have owed to me. නුඹට පොඩි මුදලක් ණයව තිබුණ කෙනාට නුඹට සමාව දෙන්න බැරි වුණා. But you couldn't forgive that person that owed small amount of money to you.
ඒ නිසා නුඹට දුන්න සමාව කැන්සල් දැන් නුඹ දඬුවමට යන්න ඕන. So I will cancel the forgiveness that I have given to you, so you need to be punished. සමාව නොදීමේ බරපතලකම ඔබට වැටහෙනවද? Can you imagine how great that the thing that we cannot forgive others? දෙවියන් වහන්සේ ඔබට සමාව දීලා ඔබට බැරි නම් පොඩි වරදක් ඔබට කරපු කෙනාට සමාව දෙන්න ඔබේ ජීවිතය කොහෙද නතර වෙන්න යන්නේ කියලා ඔබ කල්පනා කරලා බලන්න. We have to think about how our life going to be stopped, because God has forgiven us to our greatest sins if we cannot forgive others who have done sin against us. නුඹේ වරදට අපේ ලොකු වරදට උන්වහන්සේ සමාව දුන්නා. නමුත් අපිට බැරිද අපිට පොඩි වරදක් කරපු කෙනාට සමාව දෙන්න? God has forgiven us for all these great sins in our lives. Why can't we forgive others? මතෙව් 5:23 ඉඳලා 26 වෙනකන් කියනවා. Book of Matthew chapter 5, 23 and 26 says, නුඹේ පඬුර පූජා එබැවින් නුඹ පඬුර පූජාසනය ළඟ පුදන කල්ලි නුඹේ සහෝදරයා නුඹ කෙරෙහි යම් විරුද්ධත්වයක් ඇති බව හේදී නුඹට සිහි වේ නම් නුඹේ පඬුර පූජාසනයේ ඉදිරියේ තබා ගොස් පළමු කොට නුඹේ සහෝදරයා හා සමග වී පසු ඇවිත් නුඹේ පඬුර පුදන්න. Therefore, if you are offering your gift at the altar, and there remember that your brother has something against you, leave your gift here in front of the altar. First go and be reconciled with your brother, then come and offer your gift. අපිට බැරි නම් අපිට වැරදි කරපු අයට සමාව දීලා ඒක අමතක කරලා දාන්න. If you cannot forgive the one who sinned against you and forget that, ඔබ කල්පනා කරලා බලන්න ඔබ ඇවිල්ලා මෙතන අත උස්සලා ප්‍රශංසා වේවා හලෙලූයා කියලා මේ කියන ඔක්කොගෙම ප්‍රයෝජනයක් නැහැ. it's not going to be useful. You come here and you lift your hands and give praises to the God. ඔබ ඇවිල්ලා කොච්චර අන්‍ය භාෂාවෙන් කතා කරගෙන කොච්චර ප්‍රශංසා කරත් ස්තුති වේවා කියලා දෙවියන් වහන්සේට මෙතන යාඥා කරත් මොන දේ කරත් ප්‍රයෝජනයක් නැහැ. ඔබට බැරි නම් ඔබට වැරදි කරපු කෙනාට සමාව දෙන්න. It'll be no useful. You come here, you speak in tongues and you worship God, but you cannot forgive the one who sinned against you. දෙවියන් වහන්සේ පිළිගන්න යන්නේ නැහැ ඔබේ නමස්කාරය. God is not going to accept your worship. දෙවියන් වහන්සේ පිළිගන්න යන්නේ නැහැ ඔබ දෙවියන් වහන්සේට කරන ප්‍රශංසාව. God is not going to accept the worship that you do for him. පළවෙනි කාරණාව නුඹ ගිහිල්ලා සමාදාන වෙලා එන්න ඊට පස්සේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. First thing, you go and reconcile with that person, and then you come to the altar. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා His word says, නුඹේ ඇහැට පේන්න ඉන්න සහෝදරයාට නුඹට ප්‍රේම කරන්න බැරි නම් නුඹට පේන්නේ නැති දෙවියන් වහන්සේට නුඹ ප්‍රේම කරනවා කියලා කියන්නේ කොහොමද? how you can love God, because you cannot love the person who is next to you that you can see. ඔබට සමාව දීලා ඔබේ සහෝදරයාගේ දේවල් වලට සමාව දීලා ඒක අමතක කරලා දාන්න බැරි නම් දෙවියන් වහන්සේ ඉස්සරහා ඇවිල්ලා ඔබ කොහොමද දෙවියන් වහන්සේ ඉස්සරහා අත උස්සන්නේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නේ? If you cannot forgive your brother who sinned against you, how can you come into the presence of the God and lift your hands and praise him? ඒක රංගපෑමක් විතරක් වෙනවා අපේ ජීවිතේ. It's just going to be an act in our life. ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ කිසි වැඩකට ගන්න බැරි නමස්කාරයක් ප්‍රශංසාවක් වෙනවා. It's not going to be useful. It's going to be a useless worship. 2 කොරින්ති 2:10 හොඳ කතාවක් කියනවා. 2 Corinthians chapter 2 verse 10 says the story. නුඹලා යමෙකුට යමක් ගැන කමා වෙනවා නම් මමත් කමා වෙමි. මම යමක් ගැන කමා වේ නම් එසේ කමා වී තිබෙන්නේ සාතන් අප කෙරෙහි වාසි නොලබන පිණිසය. To whom you forgive anything, I forgive also. For if I forgive anything to whom I forgave it, for your sake forgive I it in the person of Christ. මොනවාද කියන්නේ? What does it say? මම යමක් ගැන කමා වෙනවා නම් ඒ කමා වෙන්නේ සාතන් මම කෙරේ වාසි ලබන්නේ නැති වෙන්න. If I forgive you, because the Satan will not take any advantage. එහෙනම් අපි සමාව දෙනවා කියන්නේ කාට හරි? So what does it mean when we forgive somebody? අපි කාට හරි සමාව දෙන්න ඕන ඒ පුද්ගලයා ගැන හිතලා නෙමෙයි අපි කාට හරි සමාව දෙන්න ඕන අපි ගැන හිතලා. So when we forgive somebody, we do not think about them, but we have to think about us. අපි ගැන හිතලා තමයි අනිත් පුද්ගලයාට සමාව දෙන්න ඕන. We forgive others because of us. මොකද අපි සමාව දුන්නේ නැත්නම් ඒකේ ප්‍රතිඵලය ලබන්න යන්නේ ඒ පුද්ගලයා නෙමෙයි. ඒකේ අයහපත් ප්‍රතිඵලය ලබන්න යන්නේ අපි. Because if you do not forgive that person, the results will be not for them, it's going to be for us. ඔබ ඒ පුද්ගලයා පව් එයා මෙහෙමයි කියලා සමාව දෙන්න යන්න එපා. Do not forgive that person because that person is
do not think about that person and forgive them. ඔබ හිතන්න ඔබ ගැන හිතලා සමාව දෙන්න ඔබට වරද කරපු අයට. You have to think about you and you have to forgive them. මොකද ඔබ සමාව දුන්නේ නැත්නම් සාතාන් ඔබ කෙරෙහි වාසි ගන්න යනවා අනිවාර්යයෙන්ම. Because definitely the Satan is going to take advantage on you if you do not forgive others. අනිත් කෙනාට සමාව දෙන්න බැරුව ඔබේ ජීවිතේ තරහ වෛරය මොන හරි තියාගෙන ඉන්නවා නම් ඒකෙන් අනිවාර්යයෙන්ම සාතාන් වාසි අරගන්න යනවාමයි. If we have the hatreds with others that we cannot forgive them, the Satan is definitely going to take advantage of us. ඒක තමයි කොරින්ති සභාවට කියන්නේ. That is the Corinthians, the Church of Corinthians says. අනිත් දේවල් අමතක කරලා දාන්න අනිත් දේවල් පොඩ්ඩක් පැත්තක තියන්න මම සමාව දෙන්නේ සාතාන් අපි කෙරෙහි වාසි ගන්නේ නැති වෙන පිණිස. He tell them that you have to forgive others, you have to forgive them because Satan will not take advantage on ඔබ you. සමාව නොදී ඉන්න යක්ෂයා ඔබ නොදැනුවත්වම ඔබේ ජීවිතයේ යම් දේවල් වලට අත දාලා ඔබේ ජීවිතේ වැරදි පැත්තට ගෙනියන්න ටික ටික උත්සාහ කරනවා. When you're not forgiving others, the Satan will take your life, he will keep things in your life and take away from God. අපි කාට හරි වෛර කරගෙන කාට හරි විරුද්ධව ඉඳගෙන යාලට සමාව දෙන්නේ නැතුව ඉන්නවා කියන්නේ අපි නිකන් අපි වහ බීලා අර මිනිස්සයා මැරෙනකන් අපි බලාගෙන ඉන්නවා වගේ. If we're not forgiving others means like we take poison and we are waiting some other people to die. අපි වහ බීලා ඉවරලා බලාගෙන ඉන්නවා දැන් කවද්ද අර මිනිහා මැරෙන්නේ කියලා. We drank poison and we are waiting other man to die. කාලයක් යනකොට අපිට අමාරු වෙලා අපි තමයි මැරිලා යන්නේ. After some time we had a hard time and then we die. ඔබේ ආත්මික ජීවිතේ විතරක් නෙමෙයි. Not only your spiritual life. ඔබේ ශරීරය පවා වැරදි විදිහට ක්‍රියා කරන්න පටන් ගන්නවා ඔබ සමාව නොදීම තුල. Even your body will react in a different way if you do not forgive. ඔබ වෛද්‍යවරුන්ගෙන් අහලා බලන්න එහෙම නැත්නම් Google එකේ search කරලා බලන්න ඔබ සමාව දුන්නේ නැත්නම් මොකද්ද ඔබේ ශරීරයට වෙන්නේ කියලා. You can ask doctors or you can search Google. If you do not forgive others, what will happen to your body? අපේ මොළයේ සමහර හෝමෝන එහෙම නැත්නම් සමහර දේවල් නිකුත් වෙලා මොළයෙන් There are some hormones releasing from our brain. ඔබ සමාව දෙන්න නැතුව ඉන්න ඔබේ සමහර විට මේ හිසේ කැක්කෝම් ඒ වගේම ශරීරයේ වේදනාවල් එන්න පටන් ගන්නවා. When you do not forgive others, you will have some pain in your body. ඒ විතරක් නෙමෙයි ඔබේ නිර්මාණශීලී හැකියාව ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. Not only that, like your creativity will go vanish ඒ from your වගේම life. ඒ වගේම ඔබගේ මතක ශක්තිය ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. And your memory will decrease. ඔබ හොයලා බලන්න මොනවද ඔබේ ශරීරයට වෙන්නේ කියලා ඔබ සමාව දෙන්න නැතුව හිටියානම් කාලයක්. You can search the things that what will happen if you do not forgive others. බඩත් වැඩි වෙන්න ගන්නවා. Even your stomach will come out. බඩ ගැන හිතලා නැත් පොඩ සමාව දෙන්න. If you think about your stomach, you have to forgive others. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා අපේ ශරීරය තුලත් අපේ ආත්මික ජීවිතයේ ඒ වගේම අපේ ශරීරය තුලත් අපි සමාව නොදී ඉන්න එක නිසා. When you do not forgive others, the things like that will happen in your spiritual life, in your body as well. ප්‍රධානම කාරණාව අපේ ජීවිතයේ දෙවියන් වහන්සේ දුන්න ඉලක්කයට අපිට යන්න ලොකු බාධාවක් වෙනවා මේ දේවල් අපේ ජීවිතේ. The main thing is you will have obstacle that you cannot go forward to the aim that God has given you. ඉතින් ඒ නිසා අපේ ජීවිතය තුල අපේ අතීතයට අපි සමාව දෙන්න අවශ්‍යයි. Therefore, we have to forgive our past in our life. අපේ අතීතයේ සමාව දීලා අපේ අතීතය අපි අමතක කරලා දාන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ අපිට දුන්නා වූ ඉලක්කය කරා දිනුම්පල කරා ගමන් කරන පිණිස. We have to forgive and we have to forget our past to go to the aim that God has given us. අපේ අතීතයේ අපේ පාප අපි අමතක කරන්න අවශ්‍යයි. We have to forget our sins in the past. ඒ වගේම අපේ අතීතයේ අපේ අසාර්ථකත්වයන් අපි අමතක කරලා දාන්න අවශ්‍යයි. We have to forget all the unsuccessful in our lives. ඒ වගේම අපේ අතීතයේ අයහපත් දේවල් තුලින් අපි ලැබුවා වූ සතුටාන ආශාදයන් මේ දේවල් අපි අමතක කරලා දාන්න අවශ්‍යයි. And all the happiness that we had in our unsuccessfulness in our past, we have to forget that too. ඒ වගේම අපේ අතීතයේ අනිත් අය අපිට විරුද්ධව කරා වූ වැරදි අපි අමතක කරලා දාන්න අවශ්‍යයි. And all the mistakes that others has done in our lives, we need to forget. දෙවියන් වහන්සේගේ වචනේ අපි බලුවා නම් උන්වහන්සේගේ වචනේ ගොඩාක් තියෙනවා මේ දෙවියන් වහන්සේ අතීතයේ අමතක කරන පිණිස මනුස්සයන්ගේ ජීවිතවල කරපු දේවල්. If we look at the word of God, there are so many things God has done to the people who has forgot their past. දෙවියන් වහන්සේ සමහර අයගේ නම් වෙනස් කරා. God has changed some people's names. ආබ්‍රහම් කියලා වෙනස් කරා දෙවියන් වහන්සේ. Abraham became Abraham. ඔහුගේ අතීතයේ තිබුණ ක්‍රමය නෙමෙයි දැන් දෙවියන් වහන්සේ වෙනම ක්‍රමයකට තමයි ඔහුව ගෙනියන්න යන්නේ. ඒ ක්‍රමයට අදාළව ඔහුගේ නම වෙනස් කරා. Not the way he had lived in the past, but the way that he was living in the future, God has changed his name according to that. ඒ වගේම යාකෝබ් ඊශ්‍රායල් කියලා වෙනස් කරා. The name Jacob became Israel. යාකෝබ් කියන්නේ Tamanට අයිති නැති දෙයක් හොරෙන් පැහැරගත්තා වූ මිනිස්සෙක්. The name Jacob means he stolen something that he did not belong to him. නමුත් ඔහුව ඉදිරියට දෙවියන් වහන්සේ ඔහුගේ ජීවිතයේ තියලා තියෙනා ඉලක්කයට යන්න අවශ්‍ය ආකාරයට ඔහුගේ නමත් දෙවියන් වහන්සේ වෙනස් කරා. But the way that God wanted him to go forward in future, God has changed his name. ඒ වගේම දෙවියන් වහන්සේගේ සැලැස්මට
ඇතුල් වෙනකොට දෙවියන් වහන්සේගේ ඉලක්කය තේරුම් අරගෙන ඒ අනුව ගමන් කරන්න ඕන කියලා තීරණය කරද්දී ගොඩක් මිනිසයන් තමගේ අතීතයේ ගොඩක් දේවල් සම්පූර්ණයෙන්ම අතහැරලා තමයි ආවේ. When somebody decide to go forward and do the will of God, then people they have forgotten their past. මේ ගොඩක් ගෝලයන්ව මේ පේත්‍රස්ව කැඳවන වෙලාවේදී When God called Peter, ඔහුගේ මේ බෝට්ටු දැල් මේ හැමදේම අතහැරලා තමයි ඔහු ආවේ. he left his fishing, all the things, and he left and he followed God. ඊටත් වඩා හොඳ දෙයක් තමයි And something more better than this. එලියා ගිහිල්ලා එලිෂාව කැඳවන වෙලාවේදී When Elijah called Elisha, එලිෂාව කැඳවන වෙලාවේදී ඔහු මොනවාද කරගෙන හිටියේ? ඔහු මේ හරක් තියාගෙන නගුලක් අරගෙන මේ හාගෙන තමයි හිටියේ. when Elijah called Elisha, he was with oxen and he was in the field. ඔහු මොනවාද කරේ කැඳවපු වෙලාවේදී? When he was calling Elisha, මේ හරක් මරලා he killed the oxen. මේ නගුල කඩලා ඒකේ දාලා හරක්ගෙන් හොඳ කෑමක් හදලා කාලා තමයි පිටත් උනේ. He killed the oxen and he prepared a meal and he ate and then he left that place with Elijah. අහපව්ව හැරිලා આવොත් අහපව්ව ඔහුට කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. If he returned back to his old place, he don't have anything. ඒ ගත්ත තීරණයෙන් ඔහුට අහපව්ව හැරිලා එන්න හිතෙන්නවත් නැති වෙන්න ඔහු ඒ දේ හැමදේම අයින් කරලම දාලා තමයි ගියේ. He took that decisions because when he come back, he had nothing to do. දෙවියන් වහන්සේ ඔබවත් මාවත් කැඳවලා තියෙනවා යම්කිසි කාරණාවකට යම්කිසි ඉලක්කයක් සඳහා ගමන් කරන පිණිස. God has called you and me to do his will, to go for an aim. ඔබටත් මටත් හැම කෙනාටම දෙවියන් වහන්සේ යම්කිසි කැඳවීමක් දීලා තියෙනවා. God has given us a calling. ඔබවත් මාවත් නිකං දෙවියන් වහන්සේ ගෙනල්ලා මෙතන ඉඳලා නැහැ. Not in vain God has taken us into this place and just sit down in here. ඔබත් මාත් ඒ කැඳවීමට ගමන් කරන්නා වූ ඒ කැඳවීම කරා ගමන් කරන්නා වූ ඒ ගමන තුල අපිට බාධාවක් වෙන ලොකුම දේ තමයි අපේ අතීතය අපි අමතක කරන්නේ නැතිකම. The obstacle that we are having in our life that we cannot go forward for the calling of our God is our past. අතීතයේ තියෙන දේවල් අපිට මේ ආකාරයෙන් හැමදේම අමතක කරලා දාලා ඒ අයහපත් දේ අමතක කරලා දාලා ඉදිරියට ගමන් කරන්න පුළුවන් නම් දෙවියන් වහන්සේගේ කැඳවීම කරා ඒ දිනුම්පල කරා යන්න අපිට ඉතාමත් පහසු වෙනවා. It is going to be very easy for us to go forward and to for the calling of God only if we forget our past and all our sins. අපේ අතීතයේ අපේ අයහපත් අතීතය අපිට අමතක කරන්න පුළුවන් වෙනකොට අපේ සභාව තුළ සමාදානය තියෙන්න යනවා. ඔබේ මගේ පවුල තුළ සමාදානය තියෙන්න යනවා. When we are going to forget our darkest past, we are going to have peace in our church, we are going to have peace in our family. ඔබේ ජීවිතයේ ඔබේ පවුලේ සමහර විට සමාදානය නැති වෙලා තියෙනවා නම් සමාදානය නැති වෙන්න ප්‍රධානම හේතුවක් තියෙන්නේ නැවත ඔබේ අතීතය ඔබ මතක් කරන නිසා. If you do not have peace in your family life, the reason is you will keep remembering your past. එහෙම නැත්නම් ඔබේ භාර්යාවට ස්වාමි පුරුෂයාට ඔබ සමාව දෙන්නේ නැතිකම නිසා. Or you will not forgive your spouse. සමාව දීලා අතීතය අමතක කරා නම් ඊට පස්සේ සමාදානයෙන් දෙවියන් වහන්සේත් එක්ක යහපත් ගමනක් අපේ ජීවිතය ඉදිරියට ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. When you forgive your past and when you forget, you are able, it's possible for you to go forward in your will. අතීතය අමතක කරන්න හොඳම ක්‍රමය The best method to forget the past is දෙවියන් වහන්සේ අපිට කරා වූ යහපත නිතරම මතක් කිරීමත් to remember all the good things God has done in our life. ඒ වගේම මනුෂ්‍යයන් අපිට කරා වූ යහපත නිතරම මතක් කිරීමත්. Also to remember all the good things that people has done to us. නිතරම දෙවියන් වහන්සේ අපිට කරා වූ යහපත අපේ ජීවිතේ මතක් කරන්න අවශ්‍යයි. We need to keep remembering all the good things. අපේ ජීවිතේ අසාර්ථක ගුණ තැන් අපේ පාප වැරදි වෙනකොට උන්වහන්සේ අපිට කරා වූ යහපත් දේ නිතරම මතක් කරන්න අවශ්‍යයි. Instead of all the sins and all the bad past, we need to remember all the good things God has done. මනුෂ්‍යයන් අපේ ජීවිතේ අපිට කරා වූ වරද ගැන අපි කතා කරනවට වඩා මනුෂ්‍යයන් අපිට මේ වැරදි කරා කියලා අපි කතා කරනවට වඩා ඒ මනුෂ්‍යයා මොනවාද අපේ ජීවිතේ කරලා තියෙන යහපත් දේ කියලා කතා කරන්න අපි අවශ්‍යයි. Instead of talking all the mistakes that some other people done in our lives, we need to remember all the good things they have done in us. මේ මනුස්සයා කවද්ද අපිට උදව් කරලා තියෙන මේ මනුස්සයා අපේ වෙනුවෙන් මොනවද කරලා තියෙන කැපවීම මේ මනුස්සයා මොනවද කරලා තියෙන්නේ කියන දේ කතා කරන්න අවශ්‍යයි. We need to speak about all the good things, all the help that the people done in our life. යෙසායා 43:18-19 කියනවා. Book of Isaiah chapter 43:18 and 19 says, පළමු කාරණා සිහි නොකරන්න පුරාණ දේවල්ද කල්පනා නොකරන්න බලව මම අමුතු දෙයක් කරන්නෙමි දැන් ඒක අට ගන්නවා ඇත නුඹලා ඒක නොදන්නවද මම කාන්තාරේ පවා මාර්ගයක්ද වනේ ගංගාද සාදන්නෙමි. Forget the former things, do not dwell on the past. See, I am doing a new thing. Now it springs up. Do you not perceive it? I am making a way in the desert and streams in the wasteland.
මොනවද කියන්නේ? අතීතය අමතක කරන්න, අතීතය අතහැරලා දාන්න. What does he say? Forget the former things and do not dwell on the past. ස්වාමින් වහන්සේ ඔබේත් මගේ ජීවිතේ අමුතු දෙයක්, අලුත් දෙයක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. God will do something new in our lives. උන්වහන්සේ කියනවා උන්වහන්සේ කාන්තාරේ මාර්ග සෑදුවව තැනන් වහන්සේ. God is saying he is making ways in the desert ඒ වගේම ගංගාවල් සෑදුවව තැනන් වහන්සේ. and streams in the wasteland. ඒ දෙවියන් වහන්සේට පුළුවන් ඔබේ මගේ ජීවිතේ අපි අතීතය අමතක කරලා දෙවියන් වහන්සේගේ ඒ කාරණාව දෙස බලාගෙන යන වෙලාවේදී යහපත් දෙයක් අලුත් දෙයක් අපේ ජීවිතේ කරන්න. That God is able to do something new in our life when we forget our old past. හalleluya. Hallelujah. බාර දෙන්න ස්වාමින් වහන්සේට ස්වාමිනේ මගේ අතීතය මට අමතක කරන්න උපකාර කරන්න. Give yourselves unto God. Lord, help me to forget my past. ඔබ තාමත් ඔබේ අතීතයේ පාප ගැන දුක් වෙවි ඉන්න කෙනෙක්ද? If you are somebody who is sorrowful, being sad about your sins in the past, ඔබ තාමත් ඔබේ අතීතයේ අසාර්ථකත්වයක් ගැන කල්පනා කර ඔබේ අසාර්ථකත්වයන් ගැනම හිත ඒ අසාර්ථකත්වයන් තුලම ගමන් කරමින් ඉන්න කෙනෙක්ද? if you are someone who will keep thinking or you're unsuccessful in your life and keep remembering all that. එහෙම නැත්නම් ඔබේ අතීතයේදී වැරදි කාරණා තුල හෝ වැරදි ස්ථානවල ඔබ හිර වෙලා ඉන්න කාලේ ලැබුවා වූ සතුටවල් ආශාදයන් ගැන කල්පනා කර ඉන්න පුද්ගලයෙක්ද? Or are you someone who is remembering the good things you had when you have a sinful life? එහෙම නැත්නම් ඔබට වැරදි කරපු කෙනාට වරදට සමාව දෙන්න බැරුව ඔබේ ජීවිතේ ඕන් ගැන තරහව එහෙම නැත්නම් අයුතුකම තියාගෙන ඉන්න පුද්ගලයෙක්ද? Or are you someone who cannot forgive others who has done mistakes to you? මේ උදෑසන ඔබේ ජීවිතේ වෙනස් කරගන්න ස්වාමින් වහන්සේ ඉදිරියේ බාර දෙන්න. Give your life and change your life in front of God. අපේ ජීවිතේ වෙනස් කරගන්න වෙලාවේ ස්වාමින් වහන්සේ අලුත් දෙයක් අමුතු දෙයක් අපේ ජීවිතවල ස්වාමින් වහන්සේ කරන්න යනවා. When we change our life, God will do something new in us. ඔබ හිර වෙලා ඉන්න තැනින් ඔබේ ඉලක්කය කරා යන ගමනේ ඉදිරියට යන්න බැරුව ඔබ නතර වෙලා හිර වෙලා ඉන්න තැනින් එතනින් එහාට ගමන් කරන්න දෙවියන් වහන්සේගේ කරුණාව අපේ ජීවිතේ ලැබෙන්න යනවා. From the place you are stuck to go forward to the will of God, you will receive the grace from our God. අපි නැගිටලා ස්වාමින් වහන්සේට යාඥා කරමු. Let's rise up and pray. ස්වාමිනේ unto මට him. උපකාර කරන්න. Lord, help me, මගේ Father. අතීතයට සමාව දීලා ස්වාමිනේ ඔබ වහන්සේ මට දුන්නා ඉලක්කය බලාගෙන ගමන් කරන්න මට උපකාර කරන්න. Help me, Father, to forgive my sins and all my past, Father. මගේ අතීතයට සමාව දීලා ඒවා ඉවත් කරලා දාන්න මට උපකාර කරන්න. Lord, help me to forgive myself and my past and all the sins that I ස්වාමිනේ මට වරද කරපු අයට මම තාම සමාව දීලා නැත්නම් ස්වාමිනේ සමාව දෙන්න මට උපකාර කරන්න. Lord, help me to forgive those who done sins against me. ස්වාමිනේ ඔබ වහන්සේ මගේ ජීවිතේ කරාව යහපත නිතරම සිහි කරන්න අන් මනුෂ්‍යයන් මට කරාව උදව් උපකාර මගේ ජීවිතේ සිහි කරන්න ඔබ වහන්සේ මට උපකාර කරන්න ස්වාමිනේ. Lord, help me to forgive, remembering all the good things you have done in my life and all the good things that people have done in our life.